තිලිනී නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. තවත් අමාත්‍යංශ දෙකක් කැබිනට් මණ්ඩලයට එක් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්. අමාත්‍යංශ කිහිපයක විෂයපතයන් සංශෝධනය කෙරෙයි. කොවිඩ් මරණ අවසන් කටයුතු සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවේ වාර්තාව ලැබෙන තෙක් ආදාහනය පමණක් සිදු කරන්නයි උපදෙස්. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව බස්නාහිරින් බැහැර පාසල් හෙට සිට ආරම්භයි. IDH රෝහලෙන් පැන්න කොවිඩ් කත දින 3කට පසු කොටුවේ. සැරිසැරූ තැන් ගැන බුද්ධි මෙහෙයුමක්. ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. මෙම ප්‍රකාශයේ සත්‍යසතාවය ගැන බුද්ධියන්ත සමග එකතු වී පරීක්ෂා කරනවා. මධ්‍යම අධිවේගයේ අක්‍රමිකතා රැසක් කෝට් කමිටුවේදී එලියට. ඇෂුරන්ස් වෙතින් සිසුමග ප්ලස් ඔබේ දිවියට අපේ සවිය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ නව මහානායක හිමියන් ලෙස අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් අද පත් කෙරුණා. ඒ පල්ලේකලේ මධ්‍යම පළාත් ශ්‍රවණාගාරයේ පැවති රාමඤ්ඤ මහානිකායේ කාරක සංඝ සභා රැස්වීමේදී මේ අතර අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව කුණ්ඩසාල බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානාහිමියන්ගේ ශ්‍රී දේහය අද දහවල් 12:30 දක්වා තැන්පත් කර තිබුණේ හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයේ. මහා සංඝරත්නය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහතුරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්ව සිටියා. මහා නාහිමියන්ගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර හුරිකඩුව පිරිවෙනේ සිට අදහන පූජෝත්සවය පැවැත්වෙන කුණ්ඩසාල බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණය වෙත වැඩම කරවීම ආරම්භ කළේ පස්වරු 1ට පමණ. අනු අටවසක් ආයු වළඳා අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ 13 වන මහානාහිමියන් ලෙස වසර ගණනාවක් කටයුතු කරමින් බුදුදහමේ චිරස්ථිතිය උදෙසා ඉටු කළේ අනුපමේය මෙහෙවරක්. බුරුම රජයෙන් අග්ගමහා පණ්ඩිත උපාධියක්, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙතින් ස්ථවිර වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී යන ගෞරව උපාධිනුත් පිදුම් ලබන්නේ උන්වහන්සේ ශාසනිකව සිදු කළ අනුපමේය සේවාව වෙනුවෙන්. ශ්‍රී දේහය පස්වරු 2:30ට පමණ ආදාන පූජෝත්සවය පැවැත්වෙන කුණ්ඩසාල බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණය වෙත වැඩම කරවනු ලැබුවා. එම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයින්ද එක්ව සිටියා. ඉන් අනතුරුව ආගමික වතාවත් සිදු කරුණේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අභිනව මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් ඇතුළු ත්‍රිනිකායක මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන්. අනිච්චාවත සංඛාරා වය ධම්මිනෝ. කරුණු කීපයක් ජනාධිපතිතුමත් ඉන්න නිසා මතක් කරන්න කැමතියි. උන්වහන්සේගේ බලාපොරොත්තු අතර ප්‍රධාන තුනක් මම දැක්කා. එකක් තමයි අමරපුර රාමඤ්ඤ දෙනිකාය ඒකාබද්ධ වෙලා වැඩ කරන දකින්න. ඒක අපේ ධම්මාවාස අභිධාන මහානායක ස්වාමින් වහන්සේත් එක්ක එකතු වෙලා සිද්ධ කළ අප්‍රමාණ සතුටක් නාපාන මහානායක මාහිමියන් වහන්සේට තිබුණා. උන්වහන්සේට තිබුණු තව බලාපොරොත්තුවක් තමයි මේ නිකායවල කතිකාවත් ලියාපදිංචි කිරීම සඳහා නීතිමය බලයක් ලැබෙන පනතක් ගේන්න කියලා. මොන හේතුවක් නිසාද මන් දන්නේ. අද දක්වාම ඒක ක්‍රියාත්මක වෙලා නැහැ. අනිත් එක තමයි ගව ඝාතන නැවැත්වීමට තීරණය කළා කියනකොට උන්වහන්සේ ලොකු සතුටක් ලබන්න ඇති ඒ ගැන කතා කරලා තියෙනවා. හැබැයි ඒකත් දැන් පමා වෙලා තියෙන්නේ. පේමසිරි නායක මාහිම්පාණන් වහන්සේ බොහොමත්ම එඩිතර නායක හාමුදුරන් වහන්සේ නම. එම කීමට හේතුව සමහර අවස්ථාවන් වලදී මේ මහා සංඝරත්නය ඉල්ලා හිටියා අපට ඩ්‍රයිවිං ලයිසන් ඕන.
ඒ වගේම අපිට දේශපාලනය කරන්න ඕන මේවා. අපේ ත්‍රිනිකායික මහානායක මාහිම්පාණන් වහන්සේලා ඒට සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. මේ අපේ මහානායක හාමුදුරුවෝත් ඒ විදිහටම ඒ විරුද්ධත්වය ප්‍රකාශයට පත් කරා. උපතින් අපවත් වන තුරා අවුරුදු 98යි, මහානකමෙන් 88යි, උපසම්පදාවෙන් 78යි. මෙහෙම දශක ගණනාවක් පැවිද්ද උපසම්පදාව අහන්නට ලැබෙන්නේ කොතරම් කලාතුරකින්ද. අපවත් වුණත් උන්වහන්සේගේ ශාසනික ජීවිතය අපි ජීවත් කරවන්න. මහානායක හාමුදුරුවෝ පිළිබඳව රාජ්‍ය නායකයා හැටියට මා තුළ තිබුණේ අසීමිත ගෞරවය. වසර 88ක තරම් ශාසනික දිවිය තුළ අසීමිත වැඩ කොටසක් ශාසනයට සමාජයට උන්වහන්සේ ඉටු කළා. නායක හාමුදුරන්ගේ සියලු කැපකිරීම් වල අපි දැක්කේ මේ රට සමාජය සදාචාරවත් කරන්නට කළ කැපකිරීම. උන්වහන්සේගේ අපේක්ෂාවන් මල්පල ගැන්වීම අප සැමගේ වගකීමක් ලෙසයි මා සලකන්නේ. අනතුරුව ආචාර්ය වෙඩිමුරදා 7ක් පිරිනමමින් මහානාහිමියන්ට රාජ්‍ය ගෞරවය පුද කළා. 88 වසක් සසුනබර එකලු කළ මහා යතිවරයාණන් වහන්සේගේ ශ්‍රී දේහය චිතකයේ තැන්පත් කොට ආදාහනය කෙරුණේ දහස් සංඛ්‍යාත ජනතාවගේ සෝසුසුම් මතයයි. ආහිමි ඔබයි වැඩි හිටි රට බබලවන. මෙතර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ 14 වන මහානායක හිමියන් ලෙස මෙතෙක් එම නිකායේ අනුනායක හිමියන් ලෙස කටයුතු කළ අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල් හිමියන් පත් කරුණා. අතීත ඒ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා කරගෙන ගියපු සේවයත් දැන් වැඩ ඉන්න මහා සංඝරත්නයේ ආශිර්වාදයක් ලබාගෙන නිකායේ අභිවෘද්ධිය වගේම ශාසනයේ අභිවෘද්ධියත් ඇති කරගෙන අපි ත්‍රිනිකායික මහා සංඝරත්නය හැටියට හැමදෙනාම සංඝයා සමගියෙන් සමාදානයෙන් අපේ රට දියුණු කර ගැනීමට සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වඩාත් ඇති කර ගැනීමට ක්‍රියා කරන්නට තමයි අපි අදහස් කරගෙන තිබෙන්නේ. 1948 අගෝස්තු මාස 24 වන දින ගල්ගමුව මකුලෑව ග්‍රාමයේදී උපත ලබා ඇති මකුලෑවේ විමල මහානාහිමියන් උතුම් පැවිදි දිවියට ඇතුළත් වී ඇත්තේ 1960 මාර්තු මාස 24 වනදායි. මීරගම විද්‍යාවාස පිරිවෙනේ පරිවෙනාධිපති හිමියන් ලෙස කටයුතු කරන උන්වහන්සේ ත්‍රිපිටකාචාර්ය උපාධිය මෙන්ම ත්‍රිපිටක විශාරද ගෞරව උපාධිද හිමි කරගත් වියත් හිමි නමක්. තාක්ෂණ අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශ දෙකක් ගැසට් පත්‍රයකින් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මෙරට කැබිනට් අමාත්‍යාංශ සංඛ්‍යාව 30 දක්වා ඉහළ යනු ඇති. මීට අමතරව තවත් අමාත්‍යාංශ කිහිපයක විෂයපතයන්ද සංශෝධනය කර තිබෙනවා. දවසේ පුවත නව ගැසට් නිවේදනයට අනුව ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුමය කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය ක්‍රියාත්මක වනවා. මෙතෙක් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පැවති ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ අනුබද්ධ ආයතන, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සහ එහි පාලිත සමාගම් සහ ආශ්‍රිත ආයතන අලුතින් පිහිටුණු ලද තාක්ෂණ අමාත්‍යාංශය යටතට පවරා තිබෙනවා. මීට අමතරව තාක්ෂණ අමාත්‍යාංශය යටතට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා පොත්ගිලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවද පවරා තිබෙනවා. මෙතෙක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති පොලිස් දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නව ගැසට් නිවේදනය මගින් පවරා ඇත්තේ අලුතින් පිහිටුවන ලද මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතටයි. මීට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජාතිකුරුම ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂ යටතට ගෙන තිබෙනවා. මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වූයේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. දවසේ පුවත දැනට හුදකලා තත්වයට පත් කර ඇති බස්නාහිර පළාතේ පොලිස් සසම් කිහිපයක් හෙට අලුම 5 සිට එම තත්වයෙන් මුදා හැරීමට පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙතෙක් හුදකලා කර ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් සසම් 17න් 4ක් හුදකලා තත්වයෙන් මුදා හැරෙන බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ හෙට උදෑසන 5 සිට කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල, වැල්ලම්පිටිය, කොළඹ කොටුව, කොම්පඤ්ඤි වීදිය යන පොලිස් වසම් හුදකලා තත්වයෙන් මුදා හැරෙන බවයි. එසේ වුවද බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤි වීදියේ වැකන්ද ග්‍රාම නිලධාරී වසම නැවත දැනුම් දෙන තුරු හුදකලා කොට තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ මේ වන විට හුදකලා කර ඇති සෙසු පොලිස් වසම් 13 වන මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ් පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, කෙසෙල්වත්ත, මරදාන, පිටකොටුව හා වේල්ල වීදිය තවදුරටත් පවතින්නේ හුදකලා තත්ත්වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල හා කඩවත යන පොලිස් වසම් පමණක් හෙට උදෑසන 5ට හුදකලා තත්ත්වයෙන් මුදා හැරෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, රාගම, වත්තල, පෑලියගොඩ හා කැලණිය පොලිස් වසම් තවදුරටත් හුදකලා තත්ත්වයෙන් පවතින බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ බෝගහවත්ත, බමුණුමුල්ල ග්‍රාම නිලධාරී වසම, කිරිමන්තුඩාව, කොරාවල, අටලුගම බටහිර ග්‍රාම නිලධාරී වසම් මෙන්ම බමුණුමුල්ල හා ගලගහ මණ්ඩිය ග්‍රාම නිලධාරී වසම් අලුතින් හුදකලා ප්‍රදේශ බවට පත් කර තිබෙනවා. අටුළුගම ප්‍රදේශයේ හුදකලා කර ඇති ගම්මාන සඳහා එළවලු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෝතියාව පොලිස් මුරපොළ අසලට ගෙනවිත් හුදකලා ප්‍රදේශ වෙත බෙදා හැරීම සඳහා ලබා දෙන අයුරුද මෙලෙස දැකගත හැකි වුණා. මේ අතර බ්ලූමැන්ඩල්, ජයමග සෙවන සහ මෝදර, රන්දිය සෙවන මහල් නිවාස සංකීර්ණවල වාසය කරන ජනතාව අද උද්ඝෝෂණයක නිරත වුණා. එහිදී ඔවුන් ඉල්ලා සිටියේ තමන් සිදු කරගෙන ගිය රැකියා කිරීමට අවස්ථාව උදා කර දෙන ලෙසයි. බඩු ගන්න යන්න ඕනේද? මිනිස්සු නරක කමන්නේ එනකම කමන්නේ. ඒ දින රජ බන්දා දුන්න ඇටිලු. දවස් 45 තිස්සේ මිනිස්සු දුක් විඳිනවා. ඊටවල කවුරුත් මැරෙන්නේ මාත්‍යා. මඩ ගිරින් මැරෙන්නේ මඩ ගිරින්. එකක් කරලා තියෙන්නේ මෙතන. ඒකේ ප්‍රතිඵල මත තමයි මේක අරිනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඕගොල්ලෝ මෙහෙම පිස්සුවෙන් මෙහෙම නටාගෙන මෙහෙම එකතු වෙලා මෙතනට ආවොත් මොකද වෙන්නේ? ඉතින් ඔක්කොම ඉන්නේ අවදානමේ. ඒ හින්දා කරුණාකරලා ඕගොල්ලෝ ගෙවල් වලට යන්න. කොවිඩ් මරණවල අවසන් කටයුතු කිරීම සම්බන්ධයෙන් පත්කර ඇති විශේෂඥ කමිටුවේ නිර්දේශ ලැබෙන තෙක් මෙතෙක් සිදු කළ පරිදි ඒවා ආදාහනය පමණක් සිදු කරන ලෙස එම කමිටුව දැනුම් දී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ අදාළ කමිටු වාර්තාව සකස් කිරීමට තවත් කෙටි කාලයක් ගතවනු ඇති බවයි. මේ අතර කොවිඩ් මරණ 9ක් ඊයේ වාර්තා වූ අතර ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම මරණ 9 අතර කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේදී. වෙල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද කොළඹ ජාතික රෝහලේදී මියගොස් තිබෙනවා. ඊට අමතරව කොළඹ 10 ප්‍රදේශයේ 48 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත්තේ COVID-19 ආසාදනය වීමත් සමග ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන්. කොළඹ 10 ප්‍රදේශයේ අවුරුදු 72ක් වයසදී තවත් පුද්ගලයෙකු නිවසේදී මියගොස් ඇති අතර කොළඹ 13 ප්‍රදේශයේ 69 හැවිරිදි කාන්තාවක්ද COVID-19 වැළඳී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පුද්ගලයෙකු COVID ආසාදිත බවට හඳුනා ගැනීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවක්ද කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහලට මාරු කර ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇති අතර 76 හැවිරිදි තවත් කාන්තාවක් IDH රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මරණයෙන් පසු PCR පරීක්ෂණ සඳහා සාම්පල් ලබා ගන්නවා. ඒ සාම්පල් ලබාගෙන ඒ ප්‍රතිඵල ලැබීමට දවසක් විතර ගත වෙන නිසා සමහර විට මරණ අපිට වාර්තා කරන්න සිද්ධ වෙන්නේ දවසක් හෝ දෙකක් පමා වෙලා සමහර මරණ. ඊයේ ගත්තු මරණ 9න් මරණ 4ක් ඊයේ දවස තුලම සිදු වී වාර්තා කරපු මරණ. ඒ වගේම තවත් මරණ 4ක් නොවැම්බර් 20 වෙනිදා සිදු වුණු මරණ. ඒ වගේම එක් මරණයක් නොවැම්බර් 19 වෙනිදා සිදු වුණු මරණ.
මරණයක්. යම්කිසි විදියකින් මරණය සිදු වුණු දිනේම වාර්තා නොකරන නිසා මරණ සංඛ්‍යාව එකතු වෙලා එක දවස තුලදී වාර්තා වීමේදී විශාල ප්‍රමාණයක් වශයෙන් දකින්න ලැබෙනවා ඇති. ඒ අනුව ගෙවුණු සතියක කාලය තුළ COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මරණ 30ක් වාර්තා වීම විශේෂත්වයක්. මේ අතර කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන් ආදාහනය කරන්නේද නැතහොත් බොමදාන කරන්නේද යන සම්බන්ධයෙන් අවසන් නිගමනයක් සිදු කරනතුරු පවතින ක්‍රමවේදයටම කොවිඩ් මරණ ආදාහන ක්‍රමවේදය යටතේ සිදු කරන ලෙසට ඒ සඳහා පත් කළ විශේෂඥ කමිටුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දැනුම දී තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළා. මේ අතර කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ශ්වසන ආබාධයක් හේතුවෙන් නිවසේදී මිය ගොස් ඇති අතර සිදු කළ PCR පරීක්ෂාවකින් ඇය කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. කෙසේ වුවත් අදාළ කාන්තාවගේ දේහය තැන්පත් කිරීමට මිනි පෙට්ටියක් මිලදී ගැනීමට නොහැකි වීම පිළිබඳ ඇයගේ පුතු සහ ඥාතීන් අසරණ තත්වයකට පත්ව ඇති ආකාරයයි මේ. දෙක ඉස්සරහින් නැති වුණා. ඊළඟ මේ ගෙනාවා. ඔව් මේ ගෙනාවේ මොකේද ගෙනාවේ? එතකොට එයා කීයක් ගත්තද? 10000ක් කිව්වද? ඔයගොල්ලෝ කවුද මේ නැතිලා? එයාගේ පෙට්ටියක් ගන්න කීයක් ඉල්ලනවද? 20 කිහිපයක් කිව්වා. ඔගොල්ලෝ කොහෙන්ද ආවේ? ජින්තුපිටිය. පෙට්ටියක් ගන්න සල්ලි නැහැ. පෙට්ටියක් ගන්න විදියකුත් නැහැ. උගාකාර තමයි ජීවත් වෙලා පත් එකට තමයි පත් වෙලා තියෙන්නේ. මේ අතර කොවිඩ් ආසාදිතව අංගොඩ ජාතික භවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී සිය කුඩා පුතුද රැගෙන පලා ගිය කාන්තාව දින 3කට පසු ඇහැලිගුඩ ප්‍රදේශයේ ලදුකලෑවක සැඟව සිටිදී ඊයේ රාත්‍රියේ සොයා කෙරුණා. මේ ගහන්න බා කවුරුවත් ඒ පරාණේ යන්නේ කොහොමද? හොඳේ. ළඟට යන්න බා කවුරුත් ඔහොම ඉන්නරින්නකෝ. ඉඳලා යා අරයි යයි. ඒ ගානේ ගිහිල්ලා නැහැ කොහෙවත් බොරු රගබෑමන්නේ. උච්චිය ඉඳලා තියෙන්නේ. උච්චිය කියන්නේ යන්නේ මොකද කරන්නේ? කරපර ගාකට නැගිටින්න ආවා. එහෙම දැලක් තියලා. මම පැන්න වස්තර දැන් ටීවී එකේ දැනුවත් කරලා තියෙන්නේ. මම යන්නදලා දැවුව මොන්නේ මයිනෝට කපුට කරා. එහෙම වැටලා පෙරේලා පැන්න ගානේ නැලේ හිරුණා. පොලිසිය සඳහන් කළේ හිඳුරන්ගල ප්‍රදේශයේ ලදුකලාවක අදාළ කාන්තාව සැඟව සිටින බවට ලද තොරතුරක් මත ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ඇය අත්අඩංගුවට ගත් බවයි. හරි ඊටංගොට ඇවිල්ලා කොහෙද ගියේ ඊට පස්සේ? ඊයන්ට කාරියටම කියන්න. එක කඩේකට ගියාද ඒ මොකද? ඒක කඩේද? පොඩි කඩ කෑල්ලක ඊටංගොට ගොඩක් වෙලා. ඒ කඩේ කවුද හිටියේ? ඇන්ටි කෙනෙක් හිටියේ. එපිට වලින් දැන් ත්‍රිවිල් එක ආව නේද? නෑ නෑ ඒක ත්‍රිවිල් එකේ තමයි. ඒක නතර කළාද දෙවිවේ? නෑ නෑ දෙවිලෙම ගිහිල්ලා ඉවරලා ඒ ත්‍රිවිල් එකේ ආවේ. එතනින් කොහෙද ගියේ ඊටංගොට ඇවිල්ලා? ගෙවල් වල නවතුනේ නෑ කොහෙවත්. මේ එහා පැත්තේ ගිහින් විතරයි නවතුනේ. දැන් ඉලෝගර ආපු ගෙදර තමයි. ගේ මොකද හිටියේ? ගේ ඇතුලින් දින එළිය ඇතුමත් ඉල්ල ඇඳගෙන ආවා. අනතුරුව ඇය පොළොන්නරුව ගල්හැල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගත්තා. ජනතාවගෙන් ලැබිච්ච සහාය නිසා තමයි ඇය අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබුණේ. කෙසේ වෙතත් මේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව ජනතාව හැසිරිච්ච ආකාරය පිළිබඳව අපිට සෑහීමකට පත් වෙන්නට බෑ. කොවිඩ් ආසාදිත රෝගියෙක් ඉදිරියේදී හැසිරිය යුතු ආකාරයට නෙමේ ජනතාව හැසිරුනේ. ඒ නිසා මෙවැනි අවස්ථාවකදී මීට වඩා වගකීමෙන් කටයුතු කරනු ඇතයි අපි අපේක්ෂා කරනවා. ඒ වගේම මේ කාන්තාවගේ ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම ප්‍රකාශයේ සඳහන් කරුණු වල සත්‍යාසත්‍යතාවය ගැන පරීක්ෂා කරනවා. බුද්ධ්‍යන්ත සමග එකතු වී යම් ආකාරයකට මේ ප්‍රකාශයේ කරුණු සත්‍ය නම් ඒ පුද්ගලයන් සොයා අවශ්‍ය පියවර ගැනීමට සිදු වෙනවා. මේ අතර රැපිඩ් ඇන්ටිජන් කටල සම්බන්ධයෙන් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදී ආයතනයේ සභාපති රවි කුමිදේශ් මහතා මෙලෙස අදහස් පළ කළා. පසුගිය දින කිහිපය තුළ 50ක බැගින් වූ නියදියන් පරීක්ෂාවට ලක් කරලා තියෙන මේ දත්ත වශයෙන් මේක කියනවා නම් 50ක පරීක්ෂණ කරාම ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල මගින් 15ක වගේ ප්‍රමාණයක් ඒ කියන්නේ 30ක වගේ ප්‍රමාණයක් රෝගය සහිත බවට වාර්තා ලබාගෙන තියෙනවා. ඒ වගේම විශාල වෛරස් සංඛ්‍යාවක් ඉන්න මොහොතක පමණයි මේ ෂණික ප්‍රතිදේහ ජනක කට්ටල මගින් පොසිටිව් වාර්තා ලබාගත හැකිවන්නේ. අපි විශ්වාස කරනවා ෂණික ප්‍රතිදේහ ජනක කට්ටල මගින් ලබා දෙන වාර්තා මගින් අපිට 30ක ආසාදිත ප්‍රමාණයක් පෙන්වනවා නම් ඒක නිවැරදිව සියලු රසායනාගාර ක්‍රමවේද යොදවලා අපි පරීක්ෂාවට ලක් කරා නම් අපිට 60ක වගේ ආසාදිතයන් සංඛ්‍යාවක් සොයා ගන්නට පුළුවන් වේවි කියලා. අපි දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනා කරන්නේ අපිට ප්‍රතිදේහ ජනක සමග ප්‍රතිදේහ පරීක්ෂණත් අපිට සිද්ධ කරන්නට වෙනවා. ඒ වගේම මේ ප්‍රතිදේහ ජනක සහ ප්‍රතිදේහ පරීක්ෂණවල කිසියම් සනාථ කර ගැනීමක් අවශ්‍ය නම් අපිට ස්ථානීය PCR යන්ත්‍රයක් ලබා දෙනවා නම් ශේෂ්ත්‍රය තුලම මේ පරීක්ෂණ ක්‍රියාවලිය අවසන් කරන්නට පුළුවන්. ඒතර ශේෂ්ත්‍රය තුලදී දැනට ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ පමණක් සිද්ධ වෙන නිසා නැවත වතාවක් මේ නෙගටිව් වෙන අයව PCR ධාරිතාව ප්‍රශ්නයක් කරගෙන නැවත පරීක්ෂා කරන්නට සිද්ධ වෙනවා. මේ අතර සිඟිති දියණියන් දෙදෙනෙකු සමග දෝහා කටාරයේ සිරවේ සිටි පවුලක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති හරහා අප පසුගිය 17 වනදා අනාවරණ කළා.
එම පුවතට ප්‍රතිචාර දක්වමින් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට බලධාරීන් කටයුතු කර තිබූ අතර ඔවුන් අද පෙරරුවේ මෙරටට පැමිණියා. අද අපි ලංකාවට ආවා. මගේ දූල දෙන්නත් අපි දෙන්නත් ඉනි හරිම සතුටින්. බොහොම පින් මේ අවස්ථාවේදී අධිකර ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි, මාධ්‍ය ආවරණය ලබා දී ඇති හිරු ඔබටත් සිදු කර ඇති මේ මහත් කාර්යයට අපගේ මහඟු ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. සියලු දෙනාටම බුදු සරණයි, තෙරුවන් සරණයි. මේ අතර තවත් කොවිඩ් ආසාදිතයින් 216 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව අද වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් 391 දෙනා සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 20162ක් දක්වා ඉහළ ගියා. සිග්නල් ස්ට්‍රෝක් බස්නාහිර පළාත හා හුදකලා කළ පොලිස් බල ප්‍රදේශවල ඇති පාසල් හැර අනිකුත් ප්‍රදේශවල 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පාසල්වල තෙවන වාරය හෙට ආරම්භ කිරීමට නියමිතයි. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල සී පෙරේරා මහතා ප්‍රකාශ කළේ පාසල් වෙත පැමිණෙන දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව රැකීම සඳහා විශේෂිත වැඩපිළිවෙළ රැසක් පාසල් ආශ්‍රිතව ක්‍රියාත්මක කර ඇති බවයි. පසුගිය නොවැම්බර් 9 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ පාසල් තෙවන වාරය සති දෙකකින් කල් දැමුනේ COVID-19 දෙවන රැල්ලේ ව්‍යාප්තිය හේතුවෙන්. ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බස්නාහිර පළාත හා හුදකලා කළ පොලිස් බල ප්‍රදේශවල ඇති පාසල් හැර අනෙකුත් ප්‍රදේශවල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් තෙවන වාරය හෙට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවතින COVID-19 වසංගත අවදානම සැලකිල්ලට ගනිමින් එම ප්‍රදේශයේ පාසල් කිහිපයක් යළි ආරම්භ කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීමටයි තීරණය කර ඇත්තේ. පසුගිය බ්‍රහස්පතින්දා අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් මැතිතුමා හදිසියේ නිින්දෙන් අවදි වෙලා වගේ සඳුදා සිට පාසල් ආරම්භ කරනවා කියලා ප්‍රකාශයට පත් කරනවා. ගුරු සංගම් ඒ වගේම විදුහල්පති සංගම් කිසිවෙක් පාසල් නැවත ආරම්භ කිරීමට විරුද්ධ නැහැ. ඉගෙන ගන්න ජීවිතය රැකිලා තියෙනවා. ආණ්ඩුවේ මේ තීරණයම ආණ්ඩුවේම ප්‍රධානීනුත් පිළිගන්නේ නැහැ. වයඹ පළාතේ ආණ්ඩුකාරතුමා ලොක්ඩවුන් කරපු ප්‍රදේශ නොවන ප්‍රදේශවල සමහර පාසල් ආරම්භ නොකරන්න තීරණය කරලා තිබෙනවා. මේ රටේ ජනතාවට, දරුවන්ට, දෙමව්පියන්ට පැහැදිලි කළ යුතුයි කිසි අනතුරක් නැහැ. ඒ නිසා ඔබ බය නැතුව දරුවා පාසලට එවන්න. මේ පාසල් ආරම්භ කිරීමේ වගකීම ගුරුවරු සහ විදුහල්පතිවරු මත පටවලා ආණ්ඩුව අතපිසදා ගන්න හදනවා නම් අපි ඒකට අපේ දැඩි විරෝධය පළ කරනවා. ගිය සිකුරාදා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා ජ්‍යෙෂ්ඨ ගුරුවරු සහ විදුහල්පතිවරුත් එක්ක සාකච්ඡා කරලා තමයි මේ තීරණය ගත්තේ කියලා. නමුත් අපිත් එක්ක කවදාවත් කතා කරලා නැහැ. කිසිම සැලැස්මක් නැතුව තමයි මේ පාසල් 20 වෙනිදා ආරම්භ කරන්න තීරණය කරලා තියෙන්නේ. මේ පාසල් විෂ බීජාරණය කරලා සූදානම්ද? අපි දන්න විදිහට නැහැ. පාසල් තෙවන වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල සී පෙරේරා මහතා පැවසුවේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් වැඩපිළිවෙල රසක් ක්‍රියාත්මක බවයි. දැන් හිතේ සැකයක් නැතුව, හිතේ බියක් නැතුව දෙමාපියන්ට තමන්ගේ දරුවා පාසලට එවන්න පුළුවන් විදිහට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසි ලෙස අනුගමනය කරමින් ඒ කටයුතු සඳහා සියල්ල මේ වන විට සූදානම්ද? 9 වෙනිදා පාසල ආරම්භ කිරීමේ සූදානම්ක සිටියේ සියලුම පාසල්. නමුත් සෞඛ්‍ය උපදේශ නිර්දේශ මත පළවෙනි සති දෙක අපිට පාසල් පටන් ගන්න එපා කියලා කිව්වා. ඒ වුණා අපි අපේ උත්සාහය අපේ සූදානම අතහැරියේ නැහැ. ඒ නිසා ඒ නිශ්චිත දවසේ ඉඳලා 23 වෙනිදා දක්වා වුණත් අපි කටයුතු කරා. එහෙම නැතුව එකපාරට මේ 23 වෙනිදාට නිින්දෙන් ඇහැරිලා පටන් ගන්නවා කියන එක නෙවෙයි අපි කරේ. නමුත් මෙතන සුවිශේෂී තත්ත්වයේ තියෙන්නේ අපිට ඉසුරු පායෙන් එහෙම නැත්නම් ජාතික වශයෙන් අපිට නිර්ණායක දෙන්න බෑ. ඒ නිසා තමයි මේ විදුහල්පතිවරයා ප්‍රමුඛත්වයේ දීලා ග්‍රාම සේවක සෞඛ්‍යාංශ ප්‍රවාහන ඒ අර දේ වැඩේ කිරෙනවා කියන එක කරන්න තමයි කරේ. හෙට පාසලට යන දරුවා ආසාදිතයෙකු හෝ රෝග වාහකයෙකු නොකිරීමට දෙමාපියන්ටත් වැඩි වගකීමක් පැවරෙනවා. ඔබේ දරුවාට දිවා ආහාරය සඳහා නිවසේ පිසු ආහාරයක් ලබා දීමට වග බලා ගන්න. පානය කිරීම සඳහා ජලය බෝතලයක් නිවසෙන්ම රැගෙන යාම වඩාත් සුදුසුයි. දරුවා අතට විෂබීජනාශක දියරයක් ලබා දී එය භාවිත කරන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න. පාසලට යන දරුවාට මුව ආවරණයක් පැළඳවීම අනිවාර්යයි. දරුවා පාසලට යන ප්‍රවාහන මාධ්‍ය තුළදී සමාජ දුරස්ථ භාවය තබා ගැනීමටත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිත කිරීමටත් දරුවාට උපදෙස් ලබා දෙන්න.
නිවසේ සිට පාසල වෙත ගිය පසු COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීමට දරුවන්ටද වගකීමක් ඇති අතර දරුවන් ඉන් ආරක්ෂා කිරීම සඳහා ගුරුවරුන්ටද වගකීමක් පැවරෙනවා. දරුවන් පාසලට ඇතුළු වීමේදී දෑත් පිරිසිදු කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දිය යුතුයි. පාසල තුලදී දරුවන් මුව ආවරණ පැළඳ සිටීමද අනිවාර්ය වනවා. එමෙන්ම පන්ති කාමරය තුල හැසිරීමේදී දරුවන් අතර දුරස්ථ භාවය රඳවා ගැනීමට මෙන්ම පෑන්, පැන්සල්, පොත් ආදී පෞද්ගලික උපකරණ හුවමාරු කර නොගැනීමට කටයුතු කළ යුතුයි. විවේක කාලවලදී ක්‍රීඩා කටයුතු වල යෙදෙන්නේ නම් දුරස්ථ භාවයේ තබාගත හැකිවන පරිදි එම කටයුතු සිදු කිරීමට වග බලා ගන්න. පාසල අවසන් වී පාසලෙන් පිටත් වීමට පෙරත් දෑත් හොඳින් සේදීමට දරුවන් යොමු කළ යුතුයි. පාසල නිම වී නිවසට පැමිණෙන අතරතුරදීත් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. දරුවන් නිවසට පැමිණි පසු ඔවුන් ඇඳ සිටි පාසල් නිල ඇඳුම් ආදිය සෞඛ්‍ය ආරක්ෂිතව ඉවත් කර ඒවා සේදීමට පියවර ගැනීම මෙන්ම දරුවන්ගේද පවිත්‍රතා කටයුතු කෙරෙහි දෙමාපියන්ගේ අවධානය යොමු විය යුතු වනවා. මෙම සෞඛ්‍ය උපදෙස් තරයේ සිහි තබාගෙන පිළිපැදීමෙන් ඔබේ දරුවා මෙන්ම මුළු මහත් සමාජයම COVID-19 වෛරසයෙන් ආරක්ෂා කරගත හැකියි.